නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාට මතක් කළා දහම් කැඩපතේ අවසන් වැඩසටහන් කීපය මේ දිනවල ඔබට සමීප කරන්න කියලා. ඉතින් අවසාන දිනට පෙර දවසේ අද අපි මුණ ගැහෙන්නේ. ඉතින් අදත් අපට අවකාශය දෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට. ඉතින් පින්වන්ත ඔබ හැමදෙනාම ඊටාම දයාවෙන් අපි මේ හෝරාව පිණිස ඒක රාශි කර ගන්නවා. ඉතින් ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අදත් වැඩමවන්නට යෙදුන ගරුතර මහ සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද වැඩසටහනේ සදැහැති දායකත්වයේ පිළිබඳව සෞදි අරාබියේ රියාද් නුවර සේවයේ නියුතුව සිටියදී වර්ෂ 2021 පෙබරවාරි මාස පළමුවෙනි දින මිය පරලොව ගිය වයලට් පద్මා දිසානායක මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් ඩී.එම්. සීලවතී මෑණියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම කැටුව පිනැති ඔබ හැමදෙනාම කැටුව අදත් මහා සංඝරුවන පාමුල මේ පින්වන්ත අවසරය සූදානම් කරගන්න අපි සූදානම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. දැන් මේ දහම් කැඩපත වැඩසටහනේ 213 ආද නේ? එහෙමයි. තව එක වැඩසටහනයි අපි දහම් කැඩපතේ වැඩසටහන් යටතට අපි කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි මුලින්ම ඇත්තටම පුණ්‍යානුමෝදනා කරන්න ඕන. මේ දක්වාම මම දැන් අපමාදේන සම්පාදිතක වැඩසටහන් 65ක්. එහෙමයි ස්වාමීනි. ඒ වගේම දැන් මේ දහම් කැඩපතේ 200 මේ විදි 13. එහෙමයි. එතකොට මේ දක්වාම අකණ්ඩව දැන් අවුරුද්දකට ආසන්න කාලයක් එහෙමයි. විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ පරම සත්‍ය ඒ බුදුමුයින් වදාළ අයුරින්ම අපි නිරන්තරයෙන් ඉස්මතු කරමින් දෙව් මිනිස් ලෝකයාට සත්‍යයම දන් දෙන්න. එහෙමයි ස්වාමීනි. නිර්මල දේම දන් දෙන්න, පිවිතුරු දේම ධර්ම දන් දෙන්නට අපි මහන්සි ගත්තා. ඒතකොට ඒකට විශාල පිරිසක් දායකත්වයේ සපයමින් මේ කොරෝනා වගේ ව්‍යසනයකින් වෙලිලා ඉන්න කාල පරිච්ඡේදයකනේ. එහෙමයි ස්වාමීනි. එතකොට සමහර තමන්ගේ ගෘහ ජීවිතේ පවා කටයුතු කරගන්න බැරුව අඩාල වෙලා ඉන්න මොහොතක කෙනෙක් මුදලක් අතහරිනවා කියන එක හරි ආශ්චර්ය දෙයක් ඒක. එතකොට එහෙමයි ස්වාමීනි. ඒක දුෂ්කර අවස්ථාවක්. එතකොට දුෂ්කර අවස්ථාවක අමෘත දාණය දුන්නා. දුෂ්කර අවස්ථාවක දෙව් මිනිස් ලෝකයාට ප්‍රඥාව උපද්දන්න අනුග්‍රහ කළා. එහෙමයි. දුෂ්කර මොහොතක දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ ශ්‍රද්ධාව උපද්දන්න, කෙලෙස් දුරු කරන වීරිය උපද්දන්න. එහෙමයි ස්වාමීනි. සුළු මොහොතකට හෝ සිහිය උපද්දන්නට. එහෙමයි. නේද? සුළු මොහොතකට හෝ හිත සමහර විට සමාධිමත් කරන්නට. මේ කළ අනුග්‍රහය සමහරට කල්ප ගණන් සසර පුරාවට තමයි හිත හිතා මේ ගැනම හිත හිතා සතුටු වෙන්න පුළුවන් නම්, ඒ සතුටු වීම තුලින් පින වඩන්න පුළුවන් නම්, එහෙමයි. කල්ප ගානක් තමන්ට මේ සසරේ ගමන යද්දී සත්‍යයෙන් අභිෂේක ලබන්න, නිර්මල වචනයෙන් අභිෂේක ලබන්නට
හිත සුවපත් කරගන්නට, ප්‍රඥාලාභයෙන් ශ්‍රද්ධාලාභයෙන් අනුග්‍රහ ලබන්නට මේ පින අනිවාර්යෙන් ඔබට උපකාර කරනවා. අපි ආශිර්වාද කරනවා. ඒ සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටම ඒ සදහා සම්බන්ධලා උපකාර කරපු සියලු දෙනාටම සසර පුරාම තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න, මේ අමෘත ద్వාරය විවර කරගන්න, ඒ අමෘත දානයේ හිමිකරුවන් බවට පත් වෙන්නට වාසනාව උදා වේවා කියලා. ඉතින් අද දවසෙත් අපි විචිකිච්ඡා නීවරණය ගැන තමයි අපි විශේෂයෙන් අපි කතා කරමින් හිටියේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විචිකිච්ඡා නීවරණයේ ඇතුළු සියලු නීවරණ, සියලු කෙලෙස්, ඒතර මේ උපදින ආකාරය පිළිබඳව බොහොම ලස්සනට මේ මදුපිණ්ඩික සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු ආකාරය තමයි අපි කතා කරමින් හිටියේ ඇත්තට. එහෙමයි. ඒතර මේ දහම් කතාවට මූලික වෙන්න හේතුව උනේ බුදුරජාණන් වහන්සේ සංඝයාට යම් අවස්ථාවකදී අපි විස්තර කළා ඒක. ඊය ලස්සන කාරණාවක් කිව්වා මේ යම් දෙයක් හඳුන ගන්නකොට කෙලෙස් වැగిරෙනවා නම් අන්නේ කෙලෙස් වැగిරෙන්න හේතු වෙච්ච හඳුනා ගැනීම යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ නැත්නම්, ಗುಣ කියන්නේ නැත්නම්, හිත ඇතුලේ බැස ගන්න දෙන්නේ නැත්නම්, ඒකමයි කිව්වා රාගනුසේ ඡය වෙන්න පටන් ගන්න තැන. එහෙමයි ස්වාමී. ඒ තුලින්මයි කිව්වා ද්වේෂයේ ඡය වෙලා යන්නේ. ඒ තුලින්මයි කිව්වා විචිකිච්ඡාව ඡය වෙලා යන්නේ. ඒ තුලින්මයි කිව්වා මානනුසේ අවිද්‍යාව, මේ ගහ ගැනීම, මරා ගැනීම, අවියාවිද ගැනීම, මේ ඔක්කොම මේ ලෝක යුද්ධ කලකෝලහල ඔක්කොම නැති වෙන්නේ කොහොමද? ඒ තුලින්මයි කිව්වා. එහෙමයි. ඒතර එතන හිටපු භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් ඇති වුණා මේ කෙටියෙන් කියපු කාරණේ කොහොමද අර්ථ තීරුම් ගන්නෙ විස්තර වශයෙන්. ඒතර තමයි මහා කච්චායනන් වහන්සේ හොයාගෙන ගියේ. ඒතර මහා කච්චායනන් වහන්සේ ගාවට ගියාට පස්සේ මහා කච්චායනන් වහන්සේ බොහොම ලස්සනට මේ විස්තර ඇතුව කියලා දුන්නා. එතකොට එතනදි මොකක්ද දේශනා කළේ? මේ ඇහැයි රූපය නිසා තමයි ඇසේ විඥානය ඇති වෙන්නේ. ඒතකොට ඇසට රූප එකතු වෙද්දි තමයි විඥානය කියන දේ ඇසේ උපදින්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකත් එක්ක තමයි මේ අපි ආධ්‍යාත්මික ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නෙ. හරි පුදුමයි ඒක නේද? එහෙමයි. දැන් අපි තුමුණු වාහනේ තියෙනවා. අපි දුක දැන් ඔන්න වාහනේ අපි මේ දැන් තෙලුත් තියෙනවා. හැබැයි තෙල් තිබුණත් අපි යතුරු දාලා ඒක ස්ටාර්ට් බටන් එක ඔන් කරනකම් මොකද වෙන්නේ? එහෙමයි සම්. එන්ජිම පණ ගැන්වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. මේක දැන් මේ ඇසයි රූපයි එකතු වෙනකොට තමයි එන්ජින් එක පණ ගැන්වෙන්න පටන් ගන්න විඤ්ඤාණය හටගත්තට පස්සේ. එතන ඉඳන් එතන ඉඳන් තමයි ඔන්න අරුබුදේ නිර්මාණය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් එන්ජින් එක පණ ගැන්වෙන්නට පස්සේ තියෙන ඒ මොහොත තමයි ඊට පස්සේ දුම් දාන්න පටන් ගන්න නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තමයි ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. පණ ගැන්වෙන්නේ ඔක්කොම සක්‍රිය වෙන්න පටන් ගන්න. ඒ වගේ තමයි. මේ ඇසයි රූපයි විඤ්ඤාණය එකතු වෙනකොට තමයි මේ සී කල්පනාවෙන් බලන් ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙන ආධ්‍යාත්මේ විතර්ක නම් වූ ස්වභාවය උපදින්න පටන් ගන්නවා. එහෙමයි. ඒතර ඇහැයි රූපයි විඤ්ඤාණය එකතු වෙද්දී උපදින විතර්ක තමයි මේ ඒවට කියන්නේ රූප පිළිබඳ උපදින විතර්ක තියෙන්නේ. එහෙමයි. ඒතර මේ විතර්කත් එක්ක තමයි මොකද වෙන්නේ? ඒකට කියන පపంచ සංඥා සංඛා. ඒ කියන්නේ ආධ්‍යාත්මේ විතර්කයෙන් මොකද වෙන්නේ? ආධ්‍යාත්මේ අර හටගත්තු හඳුනගත්ත යම් රූපයක් නම් ඒ රූපේ ආධ්‍යාත්මේ වැළඳ ගන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ වැළඳ ගැනීමත් එක්ක තමයි රාගානුසය, ද්වේෂය, පටිඝය, ඊළඟට විචිකිච්ඡාව, අවිද්‍යාව, මාන්නය, අවිවායුධ ගැනීම, මරා ගැනීම ඔක්කොම අරුබුද උපද්දල දෙන්නේ ඒකත් එක්ක. ස්වාමීනි වැළඳ ගැනීම පිළිගැනීම එක්කම අරුබුද එහෙමම අරුබුද ටික ටික හිතේ උපද්දල දෙනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර පුදුම සංසිද්ධියක් නෙමෙයි බුදු කෙනෙක් අවබෝධ කරගන්න. එහෙමයි. ඒත් ලෝක සත්‍යයට මේ අරුබුදේ කියලා දෙන බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද? එහෙමයි. එතකම් මේ ලෝකෙට ඒක අඳුරක්. ඒ ඇස භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඒක ඇසක් ඒක. දහම් ඇසක් ස්වාමීනි. දහම් ඇසක්. එහෙමයි. ඒක ඥානයක්. ඒක ධර්මයක්. එහෙමයි. ඒතර මේ දහම ඒ ඇස බුදු කෙනෙක් තමයි මුලින්ම උපදවගන්නේ. ඒකයි අර කච්චාන්ගොත්තු මහ රහතන් දේශනා කළේ
චක්කු භූතු ඇසින් උපන් මහෝත්තමේ භාග්‍යතුන් වහන්සේ කිව්වේ. එහෙමයි. ඥාන භූතෝ ඊතර මේ ඥානෙ පුදවගත්තේ භාග්‍යතුන් වහන්සේනේ. ඊතර ඒකත් එක්කනේ සම්බුද්ධත්වයේ මේ ලෝකෙට ප්‍රතිඥා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මේ ඇස ඉපදුනාට පස්සේ මේ ඥානෙ ඉපදුනාට පස්සේ මේ ධර්මයේ පහළ වුණාට පස්සේ තමයි සම්බුද්ධත්වයේ දෙවි මිනිස් ලෝකයට ප්‍රතිඥා දෙන්නේ. මේ එකක් මේ දසබල ඥාන විසරද ඥාන තා කොච්චර තියෙනවද? අධි දේව ඥාන දර්ශන කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ දේවල් පටිච්චසමුප්පාදය, පංච උපාදානස්කන්ධය, ආයතන හැම දෙයක්ම බුදු සිතක ඇති වෙච්ච අසිරිය. එහෙමයි. බුදු සිතක ඇති වෙච්ච අසිරියක් මේ තියෙන්නේ. ආශ්චර්යයි. ඉතින් මේ දැන් මේ දේශනාව පුරාවට තියෙන්නේ කාගේ සිතේ අසිරියද? සම්මා සම්බුදු සිතේ අසිරිය මේ තියෙන්නේ. එහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතක අසිරිය තියෙනවා. එහෙමයි ස්වාමීනි. අහෝ මේ අසිරියට මේ ජීවිතේ එතකොට අපිට පුළුවන් තරම් මහන්සි ගන්න ඕන හිත පහදව ගන්න නිෂ්ඨාවටපත් වෙන්න. මේ ඇහෙන හැම බුද්ධ දේශනාව පුරාවට අපිට හිතන්න පුළුවන් නම් අනේ සාදු සාදු මේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංතානයේ අසිරිය නේද මේ තියෙන්නේ කියලා ඉන්න පුළුවන් නම් එහෙමයි. එහෙම හිතන්න සරණේ පිහිටනවා. සරණේ පිහිටනවා. සරණේ පිහිටන්න මොකද වෙන්නේ? අසරණ භවෙන් ටික ටික ඈත් වෙනවා. ටික ටික ඈත් වෙනවා. ඉතින් අසරණ භවෙන් නිදහස් වෙන මානසිකාරයක් එතකොට ඒක. එතකොට විස්තර කළා ඊළඟට කණයි ශබ්දයි විඥාන එකතු වෙනකොටම තමයි මොකද වෙන්නේ? දැන් මේක තව ලස්සන පරයයක් විස්තර කරනවා. ඇසත් තියෙනවා නම් රූප තියෙනවා නම් චක්කු විඥානේ තියෙනවා නම් ස්පර්ශ එහෙම ඒ ටික තියෙනවා නම් තමයි කියනවා ස්පර්ශය කියලා දෙයක් පනවන්න පුළුවන්කම තියෙනවා. ඒ ටික තියෙනවා නම් විතරයි. ඒ ටික නැත්තම් ස්පර්ශය කියලා දෙයක් පනවන්න බෑ. ඒ ටිකත් එක්කම ස්පර්ශය කියන දේ පැනවේ. ඒ තුනේම එකතු. දැන් මේ වෙලාවේ ඇස තියෙනවා ඔබේ. එහෙමයි. ඇහැ ඉස්සරහා රූපයක් තියෙනවා. දැන් මේ වෙලාවේ රූපේ දැනගන්න ඕන චක්කු විඥානේ තියෙනවා. එහෙනම් මේ තුන එකතු වීම තියෙනවා. එතනින් තමයි භාග්‍යතුන් වහන්සේ ස්පර්ශය පනවන්නේ. එහෙමයි. ඊට ස්පර්ශය කියා දෙයක් පැනවීමක් තියෙනවා නම් විඳීම කියා දෙයක් පනවන්නේ යන කරුණ සිදුවිය හැකි දෙයක් කියනවා. ස්පර්ශය යම් තැනකද ඒ තාක් මොකද වෙන්නේ? විඳීම කියන එක පැනවිලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. දැන් මේ විලා ඇහැයි රූපයි විඥාන එකතු වෙලා නම් තියෙන්නේ. චක්කු සම්පස්සජා වේදනා කියන එක ඇසේ ස්පර්ශයෙන් විඳිනවා කියන කාරණේ පනවන්න පුළුවන්ද? මේ පැනවීම තියනෝද? එහෙමයි. ඊළඟට කියනවා විඳීම කියා දෙයක් පැනවීමක් තියෙනවා නම් සංඥාව කියා දෙයක් පනවන්නේ යන කරුණ සිදුවිය හැකි දෙයක් කියනවා. ඒතර ඇසේ ස්පර්ශයෙන් ඔබ විඳින තාක්කල් මේ රූපේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒක පනවන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ රූපේ හඳුනා ගැනීම දැක් තියෙනවා. ඉපදිලා තියෙන එතකොට ඒක. එහෙයි. ඊළඟට කියනවා සංඥාව කියා දෙයක් පැනවීමක් තියෙනවා නම් මොකද වෙන්නේ? විතරක කියා දෙයක් පනවන්නේ යන කරුණ සිදුවිය හැකි දෙයක් කියනවා. එතකොට මොකද වෙන්නේ? රූප හඳුනා ගැනීම තියෙනවා නම් මොකද වෙන්නේ හිත ඇතුලේ? විතරක උපදිනවා කියන එක. එහෙමයි. පනවන්න පුළුවන්. විතරක උපදිනවා කියන පනවන්න පුළුවන්. එහෙමයි. ඊළඟට කියනවා විතරක කියා දෙයක් පැනවීමක් තියෙනවා නම් පపంచ සංඥා සංකා ඒක පනවන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ කෙලෙස් සහිත කල්පනාවෙන් යුතුව සංඥා මේ ආධ්‍යාත්මي වැළඳ ගන්නවා. කෙලෙස් සහිතව තමයි දැන් බලන්න අපි හැමතිස්සෙම අපේ හිතේ සංඥාවක් නෙමෙයිද බලන්න වැළඳ ගන්න නිකන්. එහෙමයි. ඇඳුමක් දැක්කනම් ඇඳුමම හිත ඇතුලේ සිහි වෙන්නේ නැද්ද? සිහි වෙනවා. සිහි වෙනවනේ. වෙන බඩු මුට්ටුවක් දැක්කනම් ඒක හොඳට හිතේ සිහි වෙන්නේ නැද්ද? ඒ සිහි වෙමින්නේ කෙලෙස් වැළඳ ගන්න අපේ හිත ඇතුලේ. ඒ ප්‍රපංච සංඥා. ඒකට කියන්නේ ප්‍රපංච සංඥා කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක එන්නේ විතරකත් එක්ක. විතරකත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමයි. බාහන කොච්චර ලස්සන මේ දෙයක්ද මේකනේ. බුදු කෙනෙක් දකින්න මේ දේ. එහෙමයි ස්වාමීනි. මේක ඇස. ඒතර මේ ඇසෙන් තමයි බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැනම වැටහීම ඇති වෙනවා. අහෝ දෙව් මිනිස් ලෝකයා මේකට යටත් වෙලා නෙදින්නේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයා මේකට යටත් වෙලා පටිඝානුසයෙන් පෝෂණය වෙලා රාගානුසයෙන් පෝෂණය වෙලා අවිද්‍යානුසයෙන් පෝෂණය වෙමින් විචිකිච්ඡාවෙන් පෝෂණය වෙමින්
දඬු මුගුරු ගන්න, අවිවාවිද ගන්න, කලකෝලාහල කරගන්න හිත පොළඹවමින් තියෙද්දි නේද මේ ජීවත් වෙමින් ඉඳලා මැරෙන්නේ කියලා. එහෙමයි. එහෙම මැරෙන සත්‍යය අරුබුද නැති ලෝකයකට යයිද? නෑ. එහෙමයි ස්වාමීනි. එහෙම මැරෙන සත්‍යය ආයෙත් ගිහින් පටන් ගන්න කොතනින්ද? ආයෙත් ඔය ටිකින්ම පටන් ගන්න. එහෙමයි. කලහකාරී අරුබුද වලින්ම මැරෙන කෙනෙක් නම් කලහකාරී අරුබුද වලින්ම නිර්මාණය වෙච්ච ජීවිතයක් ලබනවා එතකොට. එහෙම නේද? එහෙමයි. සංසිඳුණු හිතකින් මැරෙන කෙනෙක් නම් සංසිඳුණු ජීවිතයක් දායාද කරගන්න. ලීසි නෑ මේක. එහෙමයි. සම්මා සම්බුදු කෙනෙකුට මේක දකිනකොට මහා කරුණාව උපදිනවා. බුදුරජාණන් වහන්සේ කුමක්ද ඇති වෙන්නේ? මහා කරුණාව ඇති වෙනවා. ඒ මහා කරුණාවෙන් තමයි දෙව් මිනිස් ලෝකයා දිහා නිරන්තරයෙන් වාසය කරන්නේ. එහෙමයි. ඒත් අපිට කරුණාව ප්‍රඥාවෙන් දැකලම ඇති වෙන කරුණාවක් ඒක. ඊළඟට විස්තර කරනවා ප්‍රියාශ්මතුනි ඒකාන්තයෙන්ම ඇස නැත්නම්. ඇස නැත්නම් රූපේ නැත්නම්. ඇසේ විඥානිකුත් නැත්නම් ස්පර්ශය කියා දෙයක් මොකද වෙන්නේ? පණවන්න බෑ කියනවා. එහෙමයි. එතකොට ඇහැකුත් නැත්තම් රූපෙකුත් නැත්තම් විඥානෙකුත් නැත්තම් ස්පර්ශය කියලා දෙයක් පනවන්න බෑ කියනවා. ස්පර්ශය කියා දෙයක් පැනවීමක් නැත්තම් විඳීම දෙයක් කියා පනවන්නත් බෑ කියනවා. දැන් අපි දැන් මේ වෙලාවේ බලන් ඉන්නවා කියලා මෙතන මේ පැත්ත දිහා. එහෙමයි. දැන් මේ පැත්ත දිහා බලන් ඉන්න තාක්කල් සමහර විට මේ මොහොතේ වෙන මාධ්‍යයක සිදුවෙන දෙයක් අපිට පේන්නේ නැහනේ. එහෙයි. එහෙනම් ඒ විඥානේ නැහැ. ඒ ස්පර්ශය නැහැ. ඒතර ඒ පිළිබඳ විතරකයක් නැහැ. ඒ පිළිබඳ ප්‍රපංච සංඥා උපදින්නේ. එහෙමයි. දැක නේද? එහෙයි ස්වාමීනි. ඇයි කුමක් නිසාද? ඒ ස්පර්ශය නැති නිසා. ඒ ස්පර්ශය නැති නිසා. ඊළඟට කියනවා ස්පර්ශය කියා දෙයක් පැනවීමක් නැත්නම් විඳීම කියා දෙයක් පනවන්නේ කරුණු සිදු නොවිය හැකි දෙයක් කියනවා. විඳීම කියා දෙයක් පැනවීමක් නැත්නම් සංඥාවක් කියා දෙයක් පනවන්නේ කරුණු සිදු නොවිය හැකි දෙයක් කියනවා. සංඥාව කියා දෙයක පැනවීමක් නැත්නම් විතරක කියා දෙයක පනවන්නේ යන කරුණ සිදු නොවිය හැකි දෙයක් කියනවා. එහෙමයි. විතරක කියා දෙයක් පැනවීමක් නැත්නම් කෙලෙස් සහිත කල්පනාවෙන් යුතු සංඥාවල හැසිරීමක් ආධ්‍යාත්ම සිද්ධ වෙන්නේ නැහැ කියනවා. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කෙලෙස් සහිත සංඥාවල් ආධ්‍යාත්මී මෙවි ආධ්‍යාත්මී බැස ගන්නේ කොතනින්ද පටන් ගන්නෙ? ඇහැයි රූපයි විඥාන එකතු වෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ නම් මේ ඇහැයි රූපයි විඥාන එකතු වෙන එක වළක්වන්න බෑ අපිට. ලෝක ජීවත් වෙනකොට. ඒක සිද්ධ වෙනවා. ඒතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ විඳීමක් ඒකට වළක්වන්න බෑ අපිට. හඳුනගන්න එක වළක්වන්න බෑ. හැබැයි ඒ ඔස්සේන ලාමක සිටිවිලි අකුසල විතරක කෙනෙකුට ටික ටික දුරු කරන්න පුරුදු වෙන්න පටන් ගන්න පුළුවන්. දුරු කරන්න පුරුදු වෙනවා ටික ටික. එහෙමයි ස්වාමීනි. ඒකත් එකපාරට පුරුදු නැති කෙනෙකුට කන්ට්‍රෝල් කරන්න බෑ. හැබැයි සසරේ ඉන්නවා අපි හිතමු දැන් මෛත්‍රී පුරුදු කරපු කෙනෙක්. මෛත්‍රී හිතින් හිටපු කෙනෙක්. ඒ කෙනාට මේ ජීවිතේ දේශي දුරු කරන්න ලේසි. අපි හිතමු රාගේ විරාගී හිතින් හිටපු කෙනෙක් ඉන්නවා. මේ ඒ පුරුදු කරපු කෙනාට මේ ජීවිතේ රාගය දුරු කරන්න ලේසි. එහෙමයි. විචිකිච්ඡාව අඩු හිතින් හිටපු කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට මේ ජීවිතේ විචිකිච්ඡාව එනකොට දුරු කරන්න හරි ලේසි. එහෙමයි. ඒ සසර පුරුද්දත් එක්කයි එයාට ලේසි අමාරු බව තීරණය වෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ කෙනෙකුට කරන්න පුළුවන් වෙන්න පුළුවන් කියලා කියන්නේ හැම කෙනාටම බැරි වෙන්න පුළුවන්. මොකද මේ සසරේ පුරුද්ද නැත්තම් එයාට ඒක කරන්න බෑ. අමාරුයි. ඒකට එයාට ඒක කරන්න වෙන්නේ දුකසේ. යෝනිසෝ මනසිකාරයේදී අර කල්පනාව අයින් කරන්න ඕනේ ඉතින්. එහෙමයි ස්වාමීනි. එනනම් මේ ඇස අනිත්‍ය දෙයක් නේ. ඇසට පේන රූප අනිත්‍යයි නේ. ඇසේ විඥානය අනිත්‍යයි නේ. එන මේ අනිත්‍ය විඥානයකින් ඇතිවන විඳී ස්පර්ශය අනිත්‍යයි නේ. එහෙමයි. එන මේ අනිත්‍ය ස්පර්ශයෙන් උපදින වින්දනේ අනිත්‍යයි නේ මේක. එන මේ අනිත්‍ය වින්දනයකට යට වෙලා මම ලාමක සිතුවිලි හිතා ඉන්නේ අපරාධයක් නේ. එහෙමයි මට ස්වාමීනි. අයහපත පිණිස පවතිනවා. ඇත්තනේ නේද? එහෙමයි. අනිත්‍ය වෙලා යන දෙයක් ගැන හිතා හිටිය කියලා ඇත්තටම වැටකුත් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. මේ හිතනවා සතුටු වෙනවා ඊට පස්සේ ඉවරයි ඒක. ආයි තව එකක් ගැන හිතේ උපදව ගන්නවා ආයි හිතනවා ආයි ඒක තතරිනවා. කොහොමනේ දවස ගත කරන්නේ? එහෙමයි ස්වාමීනි. දවස ගත කරන්නේ එහෙමයි. එහෙනම් මේ අනිත්‍ය දෙයක් ගැන හිතා මම මේ ලාමක දේවල් හිතේ උපද්දලා වැඩන්නේ.
මේ වෙලාවේ මැරුණොත් මම නිරේ යන්න පුළුවන්. මේක මේ අසත්පුරුෂයන් විසින් සේවනය කරන දෙයක්. අන්න ඒ වගේ දෙයක් මේ ජීවිතේ උපදව ගන්න පුළුවන් කෙනෙකුට. බොහෝ පිරිසකට ඕක තමයි කරන්න වෙන්නේ. එහෙමයි. අර සසරේ අරක පිරුව කට්ටිය අඩුයි. ත්‍රේ කෙනාට ඒක කරන්න බෑ. ඒතර හිමත් අමාරු කට්ටිය ඉන්නවා ඇත්තටම. එහෙමත් කරන්න බෑ. ඔය වගේ කල්පනාවක් අසුරු වරක යටපත් කරන්න බෑ. ඒතර ඒ වගේ කෙනෙක් කරන්න කොහොමද? දාන ආදී පින්කම් කර කර එහෙමයි ස්වාමී. බෝධිය වැඳ චෛත්‍ය වැඳ ඊට පස්සේ පිරිත් කියමින් ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේ කාලයක් ගත කරන්න හුරු වෙන්න ඕන. අර කෙලෙස් උපදින දෙන්න නැති වෙන විදිහට. එහෙමයි. ඒ කෙලෙස් ඒකට තමයි කියන්නේ අර සංඥාව අර කෙලෙස් උපදින සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව සතුටින් පිළිගන්න දෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ මුලින් දේශනා කළේ. එහෙමයි ස්වාමී. ඒතර කෙලෙස් උපදින සංඥාව සතුටින් පිළිනොගෙන ඉන්න නම් ඒ අර වගේ වතකුත් එක්ක ක්‍රියාකාරී වෙලා ඉන්න ඕනේ. අර කෙලෙස් දන් දෙන කෙලෙස් උපදින්නේ නැහැ නේද එතකොට? එහෙමයි. දන් දෙන සීල් රකින්න සීල් වැඩසටහනකට ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර ආශ්‍රය බෝධිය චෛත්‍ය වන්දින එක ඊට පස්සේ ඒව හදනීමට ඒ වගේ පින්කම් වලට සම්බන්ධ වෙලා පහන් සිතින් උදව් කරන එක. එහෙමයි. ඒතර මොකද වෙන්නේ කාලයක් ඔහු අර ආධ්‍යාත්මික කෙලෙස් උපදවන සංඥාවන් එක්ක වාසය කරන්න නැතුව යනවා ඔහු ටිකක් එතකොට. ඈත් වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මගේ ඇරලා ඉන්නේ. ඒතර මොකද වෙන්නේ කාලයක් යනකොට අර ඒද වගේ දේවල් වලට සම්බන්ධ වෙලා පහන් සිතින් මේ පින්වන්ත සිතකින් එයා සිත වඩනවනේ. ඒතර අර සිතින් එයාට අර උපදින කෙලෙස් යටපත් කිරීමේ හැකියාවක් කාලයක් යනකොට කෙනෙකුට එනවා. එහෙමයි. අපි තුන් ධර්ම ශ්‍රවණය කරමින් එයා පහන් සිතක් උපදවනවා කියලා. බුද්ධ වන්දනාවක් කරමින් පහන් සිතක් ඇති කරගන්නවා කියලා. සතුටක් ඇති කරගන්නවා කියලා. ඒතර ඒ උපදින සතුට කාලයක් දියුණු කරනවා. ඒතර මොකද වෙන්නේ? එතකොට ඔහුට අර සතුට උපදවාගෙන අර උපදින කෙලෙස් අමතක කරවන්න පුළුවන්. දුරු කරවන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒක කියන්නේ අඩු ගන්න ඒ වගේ දෙයකට හරි නැඹුරු වෙන්න කියලා කියන්නේ ඒ නිසයි. එහෙමයි. දැන් බලන්න මම දැකලා තියෙනවා සමහර චෛත්‍ය පින්කම් වලට කියන බුදවසින් බුදු ගුණ කිය දහම් ගුණ කිය සංඝ ගුණ කිය රහතන් වහන්සේලා ගුණ සිහි කර සමහර අය තිවිසෝ ගාථා සිහි කර තමයි එතකොට මේ දවස ගත කරන්නේ. ඒතර එහෙම හරි හිත වඩන්න ඕන. එහෙමයි ස්වාමීනි. ධාර්මික දෙයකින්මයි මේක හිත මේ වඩන්න ඕන. අධාර්මික දෙයකින් නෙවෙයි. දැන් සමහර අය ඉන්නෝ එතකොට ඒ සිත මකන්න කියලා වෙන අකුසල් වැඩෙනම ලාමක දේවල් වල පැටලෙනවා ඊට පස්සේ. ලාමක මතවාද වල පැටලෙනවා. එහෙමයි. එතකොට ඒක නට නැගී සිටීමක් නැහැ. නැගී සිටීමක් නැහැ. එහෙමයි. දියුණු වෙන්න අමාරුයි. ඊට පස්සේ විස්තර කළා ඔන්න විදිහට තමයි භාගතුන් දේශනා කළේ. මේ දැන් මහා කච්චායන මහරහතන් දේශනා කළේ. එතකොට මේ එනම් මේ අර ස්පර්ශයකින් ඇසේ ස්පර්ශය නම් ඇසේ ස්පර්ශයෙන් විඳිද්දී හඳුනා ගන්න දේත් එක්ක තමයි එනම් මේ හිත කැළඹෙන්න විතරක ඉපදිලා අරුබුද ඇති කරන සංඥා. එහෙමයි ස්වාමී. ඒකට කියන පపంచ සංඥා කියලා. ඒ දේවල් වලින් ඔන්න ආධ්‍යාත්මේ විනාශ කරවන්න පටන් ගන්න ඔය ක්‍රමයට. ඒ නිසා තමයි ශ්‍රාවකයා එතකොට සංඝය ඇසුරු කරනකොට අරක ඔහු අමතක කරනවා. අතහැරලා දානවා. කෙලස් එක්ක හැසිරෙන්න දැන් එයාට අපි තුමු දැන් එයාට ඒක සතුටින් පිළිගන්න එක වළක්වන්න බෑ කියලා එයාට. එහෙමයි. සංසාරේ පුරුදු වෙලා නම් තියෙන්නේ බහුල වශයෙන් මේක වැළඳගෙන කෙනෙකුට මේ දහම අහපු ගමන් ආස හිතුනට ඒක කරන්න බෑ. එහෙමයි. අසර ඇබ්බැහි වෙලා නේ. ඒක සාමාන්‍ය කාරණාවක්. දැන් සමහර අය ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙනවා. සිගරට් වලට ඇබ්බැහි වෙනවා. මේ මත්පැන් දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒක පාට නතර කරන්න කිව්වට එයාට ඒක කරගන්න බෑ. එහෙමයි. කරගන්න බැරි ඇයි? කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා ඉන්න නිසා. ඒ නිසානේ සමහර කට්ටිය පොඬුත් තාපන කඳුරට දාන්නේ එතකොට. දාලා ඒගොල්ලන්ගේ මානසිකත්වයේ ආකල්ප හිතන විදිය ඔක්කොම විනාශ වෙන විදියට ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා දෙනවා. එහෙමයි. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා ඒක යොදවලා අර මානසිකත්වයේ හිතින් අයින් කරන කාලයක් පුරුදු කරවලා. ඒ සමහර අය ඉන්නවා ඒකින් ඇවිල්ලත් ආයෙත් අරකට පොඩි කාලෙකින් ඇබ්බැහි වෙනවා. එහෙමයි. කියන්නේ එහෙනම් ඇබ්බැහි වෙච්ච දේ දුරු කරන්න මොකද වෙන්නේ? අමාරුයි. ඒකට තමයි මේ උපක්‍රමශීලී වෙන්න ඕන කියලා කියන්නේ. ඒතර එතන අඩුව නෙමෙයි හොයන්න ඕන. දැන් ගොඩක් අය වෙන්නේ ඒකනේ. තමන්ගේ අඩුව හොයන්නේ නැහැ. තමන්ට මේක සතර බලවත් පුරුද්දක් නිසා මේක අතහැර ගන්න බෑ. එහෙනම් දැන් මං ඊළඟට පුණ්‍ය ප්‍රතිපදාවකුත් එක්ක මේක ටික කරගෙන යනවා කියන තැනට අනිහිතමානී වෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන ඊට පස්සේ රහතුන් පහළ වුණා කියවම එහි දුවනවා. ඊට පස්සේ අධර්මයක් අල්ල ගන්නවා. ඊට පස්සේ ඔන්න විකාර ගොඩක පැටලෙනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි.
වෙන්නේ නැද්ද දැන් මේක? දැන් බලන්න මේ ක්‍රියාවලිය තේරුම් ගත්තේ නැත්නම් වෙන හානිය. අඩුම ගානේ ඔහු ධර්ම ශ්‍රවණය කර ධර්මයේ කියෝකියවත් ඉන්න පුරුදු වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. බුදුන් ගැන වෙන උදේ හවස නේද පිරිත් ටිකක් කිය. එහෙයි. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මොකද තිරුවන් සරණේ පිහිටන දේවල් ධර්ම ශ්‍රවණය කර අපි හිතමු දැන් සමහර අය ඉන්නවා බුද්ධ වන්දනාවට එච්චර හිත පහදින්නේ නැහැ. ඒ වගේ පුණ්‍ය කටයුතු වලට පහදින්නේ නැහැ. සමහර අය ඉන්නවා නැති බැරි අයට උදව් කරන ඒවා. එහෙමයි. ඒකට එයා හැබැයි මේ නැති ඒක කර ඒකින් යම් කාරුණික සිතක් උපද්දමින් මෛත්‍රී හිතක් උපද්දමින් ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? හැබැයි මේ ධර්මයේ කියෝනේ කරන්න ඕන. එහෙමයි. අරකම කර ඉඳලා හරියන්නේ නැහැ. ඒතර කාරුණික හිතක් වැඩෙනවා. නම කාරුණික හිත වැඩුණු පමණින්ම අපි තිරුවන් සරණේ හිත පිහිටයි කියලා කියන්න බෑ. ඒකට යොමු වෙන්නේ නැත්තම්. ඒකට ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕන. ධර්මයේ කියවීම තියෙන්න ඕන. ඒ ධර්මයේ නුවණින් සිහි කිරීම ටික ටික උපදව ගන්න ඕන. එහෙමයි. අපිට ගොඩක් වෙලා හොට පිරික් කියමින් ගාථා කියන අමාරු නම් අඩුවනේ භාග්‍යතුන් වහන්සේ උදෙසා පහන දල්වන එක. ශ්‍රී නාමයේ උදෙසා. එහෙමයි ස්වාමීනි. පාමේ මල් පූජා කරන එක අඩු ගානේ. එහෙයි. tempat කළ මේක භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. එහෙමයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේට පූජා වේවා. පෑන් එහෙම සිතවිල්ල පෑන් පූජා කිරීම. එහෙමයි ස්වාමීනි. මල් පූජා කිරීම එහෙම හරි කරන්න ඕන. එහෙයි. ඒතර ඔහුගේ යම් පුණ්‍ය බලයක් නිර්මාණය වෙනවා. භාග්‍යතුන් වහන්සේ අරබය. එහෙමයි ස්වාමීනි. උදේ හවසාරි ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවණීය හිතක් උපදින ඕනේ ඔහුට. එහෙමයි. උදේ හවසාරි ගෞරවණීය හිතක් උපදිනවා. ඊට පස්සේ මාසයකට සැරයක් දෙසරයක් අතර ගන්න චෛත්‍යයක් වඳින එක, බෝධිය වඳින එක. එහෙමයි. ඒක කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒතර එයා ටික හරි කුමක්ද දැන් කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේට වඳින්න ගෞරව කරන්න සත්කාර කරන්න එයාගේ හිත ඩිංග දමනය කරනවා. එහෙම කරනකොට තමයි ඔහුගේ හිතේ ටික මේ යෝනිසෝ මනසිකාරේ නිර්මාණය වෙන්න පටන් ගන්න. එහෙමයි. ඊව නැඹුරුවත් එක්කම වෙන්නේ ඒක. නිකම්ම පුදින්නේ නැහැ. මොකද අර එහෙම කිසි දෙයක් නැතුව අය ඉන්නව මම දැකලා තියෙනවා. ඒ කට්ටියට බුද්ධ දේශනාවට වඩා ආස කරන පුද්ගලික අදහස් වලට. එහෙම වුණ කෙනෙක් බලන්න ගොඩාක් අය ඉන්නවා පුද්ගලික මත කියද්දි හරි ආසයි. එහෙම කට්ටිය. තමන්ගේ අවබෝධයක් කියද්දි හරි ආසයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය යාගේ ආස නැහැ හිත. එහෙමයි. අඩුවක් එතකොට ඒක. ඒ අඩුව හදා ගන්න. ඒක තීරුම් ගන්න ඕන. එහෙමයි. ඒතකොට කච්චානගොත්ත මහරහතන් වහන්සේ දේශනා කළා ওই විදියට කන තියෙනවා නම් ශබ්ද තියෙනවා නම් කණේ විඥාණය කියන එක තියෙනවා නම් එන කණේ ස්පර්ශය කියන එක පණවන්න පුළුවන් දෙයක්. එහෙමයි. දැන් කණේ ස්පර්ශය දැන් කණයි ශබ්දයි දැන් මම හිතන්නේ මේ වෙලාවේ කණයි ශබ්දයි විඥාන එකතු වෙනවා දැන් මේ වෙලාවේ. ඒක කණයි ශබ්දයි විඥාන එකතු වෙනකොට තමයි ඒ එකතු වීම ස්පර්ශය තියෙනවා නම් කණේ ස්පර්ශයෙන් විඳිනවා කියන එක දැන් තියෙනවා. මේල බණහමින්නේ එහෙමයි. කණේ ස්පර්ශයෙන් විඳිනවද? කණේ ස්පර්ශයෙන් විඳීම කියන එක තියෙනවා නම් මොකද වෙන්නේ? ඔන්න හැම ශබ්දයක්ම හඳුනා ගැනීම හැකියාව තියෙනවා උට. මේ කියන ශබ්ද කියන වචන ඔක්කොම හඳුනගන්නේ විඳීම තියෙන තාක්කල් තමයි. අපි තුගේ වින්දනේ වෙන වින්දනයකට හිත මාරු වුණා කියලා. මොකක් හරි සුවඳක් ඇවිල්ලා වෙන සද්දයක් ඇවිල්ලා ටක් ගාලා එතන හිත පිටිය කියලා. එහෙමයි. ඒතකොට මේ ශබ්ද හඳුනගන්න එක මොකද වෙන්නේ? නැතිලා යනවා දැක්කනේ. ඒතකොට මේ ශබ්ද සංඥාව යම් මොහොතකද තියෙන්නේ ඒකින්මයි කියනවා හිත ඇතුලේ විතරක උපදින්න පටන් ගන්න. එහෙනම් අපි දැන් මේ ධර්මයෙන් යම් කෙනෙකුට යෝනිසෝ මනසිකාරයක් උපදින්න ඒක හේතුඵල ධර්මයෙන් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එයා නිරන්තරයෙන් මොකද කරන්න ඕන? ධර්ම ශ්‍රවණය කරන්න ඕන. එතකොට ධර්මානුකූල විතර්ක ධර්මානුකූල විතර්ක ආධ්‍යාත්මය උපදින්න පටන් ගන්නවා. එහෙමයි. ධර්මය හදාරන්න ඕන, ධර්මය කියවන්න ඕන. ඒ ක්‍රමයටමයි ධර්ම විතර්ක ආධ්‍යාත්මය උපදින්නේ. එහෙමයි. හැබැයි ඒක කෙලෙස් දුරු කරන විතර්ක. රාග දේශ මොහ දුරු කරන විතර්ක. එහෙමයි. මේ ධර්මයේ දේශනා කළ දෙන විදියටම කල්පනා කරන්න. දැන් මේ පරියාය නම් මේක. ඇසත් කනත් ශබ්දන් නිසා තමයි කනේ ස්පර්ශ විඥානය ඇති වෙන්නේ. කනයි ශබ්දයි විඥානය එකතු වෙනකොට තමයි කනේ ස්පර්ශ විඳීම තියෙන්නේ. විඳිනකොට තමයි ශබ්ද හඳුනාගන්නේ. හඳුන ගන්න ශබ්ද පිළිබඳව තමයි ආධ්‍යාත්මේ විතරක ඇති වෙන්නේ. මේ විතරක වලින් තමයි පపంచ සංඥා සංකා ඇති වෙන්නේ
කියලා ඔහු නිරන්තරයෙන් මෙනෙහි කරනවා. එහෙමයි. ඒ වගේ මේ මෙනෙහි කිරීම කාලයක් හුරු කරනකොට ඒක තමන්ගේ ජීවිතේ පුද්ගලික අත්දැකීමක් බවට පත් වෙනවා ඒකම. එතකොට ඔහුට අපබ්‍රංශ නෙමේ එළියට එන්නේ. අපබ්‍රංශ එළියට එන්නේ නැහැ. ඔහු එතකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔහුට කියන්න හිතෙන්නේ මේකම තමයි. වෙන දෙයක් නෙමෙයි එතකොට. වෙන අදහසක් වෙන මතවාද හිතේ උපදින්නේ නැහැ එතකොට. එහෙමයි ඒ ස්වාමී. භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ ධහමම මේ විදිහටම ප්‍රත්‍යක්ෂව තේරුම් ගත්ත කෙනෙක් එතකොට. ඒතර ඔහුගේ අවබෝධයත් ඒතර භාගතුන් වහන්සේගේ අවබෝධය වෙනසක් නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අවබෝධයක සර්ව සම්පූර්ණ කියනව නෙවෙයි. මං කියන්නේ භාගතුන් වහන්සේ දැන් මේ කරුණ සම්බන්ධයෙන් යම් විදිහක අවබෝධ කළාද? ඒතර එයාගේ අවබෝධයත් ඒක. එහෙමයි ස්වාමීනි. ඒත් වෙනසක් නැහැ. වෙනසක් නැත්තම් මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ කියන සැක සංකා නැහැ. විචිකිච්ඡා නැහැ. එහෙමයි. විචිකිච්ඡා නැත්තම් මොකද වෙන්නේ? අන්න ඒකෙන්මයි දහම ගැන නැසක වෙනවා එතකොට. භාගතුන් වහන්සේ ගැන නිසක වෙනවා එතකොට. ශ්‍රාවක සංගරුවන ගැන නිසක වෙනවා එතකොට. එහෙමයි. නිකලෙස් මුනිවරු ගැන නිසක වෙනවා එතකොට. අන්න ශාසනය චුත වෙන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් ශාසනයේ චුත නොවන හිතක් හදන්නේ ඔය ක්‍රමයට. ශාසනයේ චුත නොවන හිත. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්තම් මොකද වෙන්න පුළුවන්? ශාසනයෙන් කොයි වෙලාවෙ චුත වෙයිද දන්නේ. බැහැර වෙලා යනවා. බැහැර වෙලා යනවා. ඒකේ කාලෙත් හිටියා, අදත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඒතට ඔහුට මේ දහමට වඩා මේ දහම මේ විදිහට තේරුම් ගන්න නැත්නම් ඔහුට වටින්නේ මේ දහම නෙමෙයි. දහම වටින්නේ නැහැ ඔහුට. පුද්ගලික මතවාද වටිනවා. එතකොට අදහස් වටිනවා. අමුතු දෙයක් කිව්වොත් වටිනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ගොඩාක් අය ඉන්නවා ශාසනයේ නාමයෙන් අමුතු දෙයක් කියන්න ඕන. ඒක ඔයගොල්ලෝ හිතන අවබෝධයක් කියලා. එහෙමයි. කල්පනා කර මොනතරම් මේ දේවල් කියන්න බලවන්ද මේ ලෝකෙට කියනවනම්. නැද්ද? එහෙසම්. ඕන තරම් එළි වෙනකන් රැය වෙනකන් කියන්න පුළුවන්. නමුත් කිසි වචනයකින් යහපතක් වෙන්නේ නැහැ. ඒ වචන ඔක්කොම හිස්. ඒ වචන ඔක්කොම බොරු. ඉතින් අසත්‍යයක් කියලා දිව් මිනිස් ලෝකයේ අසත්‍යයක පිහිටෙව්වොත් සත්‍යයෙන් බැහැර කෙරෙව්වොත් අසත්‍යයකට විශ්වාසයක් ඉපැද්දෙව්වොත් එතකොට මේ සත්‍යයෙන් බැහැර කිරීමක් වෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. අසත්‍යයකට විශ්වාසයක් උපදිනකොට අසත්‍ය පිළිබඳ සත්‍යයි කියලා ධර්මයයි කියලා කරුණු දක්ව ඒකට අසත්‍යයකට විශ්වාසයක් ඉපැද්දුවොත් සසරදී මොකද වෙන්නේ Tamanට? තමන් වැල නොකැඩී තමන්ම මුලාවේ දාන ඕන තරම් පිරිසක් ඉඳී. එහෙමයි. දැන් ඒකයි සමහර අය ඉන්නවා සමහර පවුල් සහෝදරයෝ යාව මේ ධර්ම පිරිසුදු ධර්මයේ අහන්න ධර්ම ශ්‍රවණේ තියන්න මහන්සි ගන්නවා පිහිටන්නෙම නැහැනේ. එහෙමයි. කර්මය බලවත්. එහෙමයි ස්වාමීනි. මොකද්ද බලවත් කර්මය? සසරේ හු අනිත් අය අසත්‍ය සමාදන් කළා. සත්‍යයෙන් බැහැර කරවලා. එහෙමයි. සත්‍යයෙන් බැහැර කරවලා. ඒතර බුදුරජාණන් දේශනා කළා එතකොට එහෙනම් මේ කන යම් කිසි කෙනෙක් නැත්නම් ශබ්දේ නැත්නම් කණි එහෙනම් දැනගන්න දෙයක් නැහැ එතකොට. මෙහෙමයි ස්වාමීනි. ඒතර ස්පර්ශයක් නැත්නම් එහෙනම් කනේ ස්පර්ශයෙන් විඳින දෙයක්වත් නැහැ එතකොට. විඳින දෙයක් නැත්නම් හඳුන ගන්න දෙයක් නැහැ එතකොට. හඳුන ගන්න දෙයක් නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් ගන්න විතර්ක උපදින්නේ නැහැ. විතර්ක නැත්තම් මොකද වෙන්නේ? විතර්ක දෙයක් පන්දි කියලා දෙයක් පැනවීමක් නැත්තම් කෙලෙස් සහිතව ආධ්‍යාත්මේ වැළඳ ගන්න සංඥාවල් නැත. එහෙමයි ස්වාමීනි. ක්ලේශ සහගතව ක්ලේශ වසඟයට වසඟ වෙලා වැළඳ ගන්න ආධ්‍යාත්ම සංඥාවල් නැහැ කියනවා එතකොට. ඒක සිද්ධ වෙන්නේ නැහැ කියනවා ආධ්‍යාත්ම. එහෙමයි. දැක නේද? එහෙනම් කෙලෙස් සහගතව ආධ්‍යාත්මේ සංඥාවන් වැළඳ ගැනීම කියන එක සිද්ධ වෙන්නේ විතර්ක කියන එක ආධ්‍යාත්මය ඇති වෙච්ච නිසා. විතර්ක කියන එක ආධ්‍යාත්මය සිද්ධ වෙන්නේ යම් දෙයක් හඳුනගත්තු නිසා. එහෙමයි ස්වාමීනි. හඳුන ගැනීම කියන එක තියෙන යම් දෙයක් විඳපු නිසා. විඳීම කියන එක තියෙන ස්පර්ශයක් ඇති වෙච්ච නිසා. එහෙමයි. කොහොමයි සිද්ධිය සිද්ධ වෙන්නේ?
එහෙයි ස්වාමීනි. ඒතර ওই සිද්ධිය එහෙනම් පාලනය කරන්න කෙනෙකුට සමහර අය ඉන්නවා දැන් මේක කියපු ගමම්ම එයාට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියා. ඒ වගේ ශ්‍රාවකයෝ හිටියා. එහෙමයි ස්වාමීනි. මේ සිද්ධිය මෙහෙමයි සිද්ධ වෙන්නේ කිව්ව ගමන් සී කල්පනාවෙන් ඉන්නවා. අරක හට ගන්නකොට මොකද වෙන්නේ? ඒක තමන්ගේ හිතෙන් තේරුම් අරගෙන පාලනය කරගෙන දුරු කරගෙන යෝනිසෝ මනසිකාරය යෙදලා හැමතිස්සෙම සුවපත් වූ හිතක් උපද්ද ඉන්නවා එතකොට. එහෙමයි. ඒ විදිහට නිකලෙස්සලා යනවා. ඒතර සිහියෙන්ම ශ්‍රාවකයෝ ජය ගත්තා. ඒ වගේම ප්‍රඥාවෙන් ජය ගත්තා. වීරියෙන් ජය ගත්තා. ඒතකොට තමයි මේ ධර්මයේ හැසිරෙනවා කියන එක ඒතකොට මේ අපබ්‍රංශයක් නෙමෙයි. ඇහැ අපි බාහිර පරිසරෙත් එක්ක එකතු වෙනකොට ඒ එකතු වීම සිහි කල්පනාවෙන් කරන්න පුරුදු වීමයි. එහෙමයි ස්වාමීනි. ඒක නොකර හිටපු නිසා තමයි අදටත් අපිට ඇහැ රූපයත් එක්ක එකතු වෙනකොට සිහි කල්පනාවෙන් අපිට එතන ඉන්න බෑ. එහෙමයි. ඒකනේ තියෙන්නේ අද සාමාන්‍ය. ඇහැට රූපයක් එනකොට අපි ගනුදෙනු කරනකොට අපිට එතන සිහි කල්පනාවක් නේද නැති වෙන්නක් ගාලා. කියන දේ පිළිබඳ වැටහීමක් නැහැ. කියන එක සුදුසුදු නැද්ද කියලා වැටහීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. අන්න ඒක අපි පසරේ පුරුදු වෙලා නැහැ. එහෙමයි. ඒතර ඒ පුරුද්ද තමයි ශ්‍රාවකයෙක්ගේ ජීවිතය තුළ නිකලස් බව ගේන්නේ. ඒ පුරුද්ද. ඒතර ඒ පුරුද්ද කියන එක අපි මේ ජීවිතේ තමයි ටික උපද්දන්නවා. ඒතර ඒකට දැන් එකපාරට ඒක කරන්න බැරි නම් තමයි ඒකට අර මං කිව්ව විදිහට කල්පනා කරන්නේ කොහොමද? කන අනිත්‍යයි කියලා උත්සාහ කරනවා. ශබ්ද අනිත්‍යයි, කනේ විඥානය අනිත්‍යයි, කනේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගත්තු මේ වින්දනය අනිත්‍යයි. මේ විතරක ටික අනිත්‍යයි. ඒතර බලන්න අර හිතේ සාමාන්‍ය රටාවක් ඔස්සේ උපදින විතරක ටිකට අහු වෙන්නේ නැතුව තම වෙන මානසිකාරය පුරුදු කරන. මේ මානසිකාරයට මොකද්ද කියන්නේ? යෝනිසෝ. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මානසිකාරය. එහෙමයි. ඒතර ওই විදියට උපද්ද දිනු කළාමයි මේ හිත කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නැතුව බෑ. පාලනය වෙන්නේ නැහැ. දැන් මීට ඉස්සෙල්ලා අපි බොහෝ දේශනාවලින් මාළුක්‍ය පුත්ත සූත්‍රය, ඉන්ද්‍රිය දමනය, ඊළඟට ආදිත්ත පරියාය සූත්‍රය, චපස්සායතනික සූත්‍රය වගේ බොහෝ සූත්‍ර එකතු කරගෙන බොහෝ කරුණු ඉස්මතු කළා අපි. එහෙමයි. බොහෝ කරුණු ඉස්මතු කළා. ඉස්මතු කරමින් අපි කතා කළා මේක කෙනෙකුට තේරුම් ගන්න, ඒ ඔස්සේ තෙරුවන් ගැන විශ්වාසි පැහැදීම උපද්දව ගන්න අපි කරුණු කාරණා කියලා දුන්නා. එහෙමයි. ඊළඟට තමයි ඔන්න දැන් ওই විදියටම තමයි නාසය හරහා සිද්ධ වෙන්නේ. නාසයේ ස්පර්ශයෙන් තමයි විඳින්නේ. විඳිනකොට තමයි මේ ගඳ සුවඳ හඳුනාගන්නේ. ගඳ සුවඳ හඳුනා ගන්නකොට තමයි දැන් අපි තුන් මේ බණහා ඉන්නකොට ගඳ සුවඳක් එකපාරට එනවා. කුසී උයන දෙයක් පිළිබඳව මොකක් හරි එනවා කියලා. උයපු දෙයක් පිළිබඳව. ඒතර එකපාරට නාසය ගඳ සුවඳ විඥානය එකතු වෙනවා. කදිච්ච ගමන් ඒක විඳින්න පටන් ගන්නකොටම ඔන්න ගඳ සුවඳ හඳුනා ගන්නවා. ඒකත් එක්ක ඔන්න විතරක උපදින්න පටන් ගන්නවා. ඒ විතරකත් එක්ක මොකද වෙන්නේ? අපි තුන් දැන් ඊන ගඳ සුවඳත් එක්කම අපි තමයි හිතු තමන් තේරුම් ගත්තා කියලා මේක මේ කොස් ව්‍යංජනයක් කියලා. එහෙමයි. එතකොට ඔන්න හිත ඇතුලේ අර කොස් පිළිබඳ සංඥාව හිත ඇතුලේ වැඩ කරන්න පටන් ගන්නවා කෙලිස්සහගත. එහෙමයි. අපි හොඳ බුරියානි එකක් කියලා. එහෙයි. නේද? එතකොට මොකද අර බුරියානි එක මැවිලා හිතින් හදලා ඔන්න හිතින් කන්න පටන් ගන්නවා. ඒක තමයි කියන්නේ කෙලිස්සහගත සංඥාවල් වැළඳ ගන්නවා කියලා කියන්නේ ඊට පස්සේ. එහෙමයි. වෙන්නේ නැද්ද එහෙම සිද්ධිය? එහෙමයි. සිද්ධ වෙනවා නේද? ස්වාමීනි හරි පුදුමයි. දැන් මේ ආහාර පිඟාන අපි ළඟට ලැබිලා නැතුව තියෙන මොහොතේම හිතින් හිතින් කනවනේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි කියන්නේ. එහෙයි. එහෙම අපි කාරණා තේරුම් ගන්න මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඒ කාරණාව අනාත්මයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මොකද මේ කෙලෙස්සහගත සංඥාවන් තුල ආධ්‍යාත්මී වැළඳ ගන්න ගැනීම සිද්ධ වෙන්නේ විතර්කවලින්. විතර්ක උපදින්නේ සංඥාවේ. ගන්ධ සංඥාවේ. එහෙමයි. ගන්ධ සංඥාව උපදින්නේ නාසී ස්පර්ශයෙන් විඳිද්දී. එහෙමයි. වින්දනේ හටගන්නේ නාසය ගන්ධ සුවඳ විඥාන එකතු වෙද්දී. ඔන්න සිද්ධියට තමයි තේරුම් ගැනීම තමයි ඔතෙන්ට තමන් තුළ මේක සිද්ධ වෙද්දී තමන් විවසන්න පටන් ගන්නවා නම් හරි ලස්සනට මෙන්න මේ විදිහට දැන් මගේ හිත ඇතුලේ මේ ගන්ධ සුවඳ සංඥාවක් හිත ඇතුලේ වැළඳගෙන දැන්
ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමී. මේක හටගත්තේ කොහොමද? මේ විතරකේ. මේ විතරක හිත හිතා ඉනකොට තමයි මේක ඇති වුනේ. මේ විතරක ඇති වුනේ කොමකින්ද? මේ ගඳ සුවඳ හඳුනාගත්තට පස්සේ. එහෙනම් ගඳ සුවඳ හඳුනාගත්තේ ඇයි? නාසයේ ස්පර්ශයෙන් ඒක විඳපු නිසා. එහෙමයි. ඒක විඳේයි නාසයේ ගඳ සුවඳ විඥාන එකතු වෙච්ච නිසා. එකතුනේ අන්න ඒක එකතු වීමට හේතුව නාසයේ ගඳ සුවඳ එකතු වීම. ඔහොම තමන් අර හොඳ ලස්සන කල්පනාවකින් තමන්ගේ ආධ්‍යාත්මයේ සිදුවෙච්ච සිද්ධි දාමය හොඳ ලස්සනට විමර්ශනයකට මේ ධර්මා මේ සූත්‍රයට අනුව යොමු වෙන්න පුළුවන් නම් විශ්ලේෂණයකට අන්න පටි රාගානුසේ ඡය වීම. එහෙමයි. ඒක සිද්ධ වෙනවා. එහේ ස්වාමී. මේ විමසීම තුළින්. දැන් ඔන්න අපි හිතමු දැන් මෙහෙම ඉන්නකොට මනසට විශාල අරමුණක් වෙනවා මොකක් හරි. කවුද කෙනෙක් හිත බැනපු එකක් මතක් වෙනවා කියලා පාට. එහෙමයි. රවුප එකක් මතක් වෙනවා කියලා. මතක් වෙච්ච ගමන් ඕක හිත ඇතුලේ හරි පුදුමයිනේ. ඕක හිතින් මේ එපා කියන්න බෑ. ආයෙ සීවි වැළඳ ගන්නවා ඒක. වෙන්නේ නැද්ද එහෙම? එහෙමයි. ඒ වැළඳ ගැනීම තියෙන්නේ ඒ විතර්කත් එක්ක. විතර්ක හැටගත්තේ කොමකින්ද? සමහරට ඇහින් දැකපු හඳුනා ගැනීමකුත් එක්ක. ඒ හඳුනා ගැනීම ඇති උනේ එතකොට ඒක මේ ස්පර්ශිකුත් එක්ක. මෙහිම ඉස්සරහට හිත හිතා හේතුඵල ධම අරගෙන යන්න ඕන ඉස්සරහට. එහෙමයි ස්වාමී. විතක්ක සට්ටාන සූත්‍රයේ තියෙන්නේ අර. එතකොට මේ යම් ක්ලේශ සහගත විතරකයක් හටගත්තට පස්සේ කුසලයක් හිතලා අයින් කරන්න බැරි නම් ඊට පස්සේ කල්පනා මේක ලැජ්ජාවකුත් ඇති කරද්දී නැති වෙන්නේ නැත්තම් හටගත්තු තැන හොයන්න කියන ඉස්සරහට සිහි කර. එහෙමයි. හටගත්තු හැටි බලන්න කියනවා. බලද්දි මොකද වෙන්නේ? අරක සංසිඳෙන්න පටන් ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඔන්න ඔය පියවර තමයි තියන්න ඕන. සංඥාවකින් හේතුවකින් හටගන්න මේ පංච සංඥා සංකාර වලට විරුද්ධව ඒක සංසිඳන විදිහේ මානසිකාරයක් ආධ්‍යාත්මය තුළ උපදවන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. අර ගැලවිලා යනකම්. හටගත්තු දේ ගැලවිලා යනකම්. එහෙමයි ස්වාමීනි. හටගත් දේ ගැලවිලා යනකම් අරක සිහි කර ඉන්න පුළුවන් නම් අන්න දක්ෂය. ඒතරහු මැරෙන්නේ දක්ෂයෙක් විදියට. ඒ දක්ෂතාවය මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ තමයි ඉතින් ඇති කරගන්න ඕන. එහෙමයි. ටික. ඒතර ඒ පුරුද්ද තමයි මැරෙද්දී අපි අරගෙන යන්නේ. ඒතර ඊළඟ දේ අපි තුන් දැන් ඔන්න දෙවියන් අතර ඉපදුනා කියලා දෙවියන් අතර ඉතින් මොකද වෙන්නේ? කෙලෙස් හිට එනකොට කෙලෙස් වල වසඟයට යන කෙනෙක් වෙන්නේ. කොහොමද වෙන්නේ? අර පුරුද්දට හෝ මේ ක්ලේශ වසඟයේ දුරට නොයන විදිහේ කල්පනාවක් පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නේද? ඒ වගේ හිතක් හදාගත්තොත් ආශ්චර්ය නේද? එහෙමයි. ආශ්චර්යයි. ඒතර බලන්න දැන් මේ ධර්ම ශ්‍රවණය තුල දැන් මේ මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණය තුල ඒතර බලන්න ඒ වගේ උපදින තියෙන කෙලෙස් සංඥානි මැඩගෙන දැන් මේ ධර්ම ශ්‍රවණයට කන් යමාගෙන ඉන්නේ. එහෙමයි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට මේ දායාද නේද මේ දීලා තියෙන්නේ? කෙලෙස් ගලගලා තියෙන සිත්වලට తాවකාලික නැවතීම ලබා දීලා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් කෙලෙස් ගලගලා තියෙන හිත්වලට ධර්ම දායාද දීලා අමෘත දාණය දීලා ඒ කෙලෙස් ගඟ తాවකාලිකව අත්හිටවනවා නම් වළක්වනවා නම් නවතනවා නම් එහෙමයි. ඒ හිම අරමුණක් දෙනවා නම් සංසාරෙ මොකද වෙන්නේ කියන්නේ පැත්තට. එහෙමයි. තමන්ට විපාකිනවා. එහෙමයි. තමන්ගේ කෙලෙස් ගලන හිතට ඒ කෙලෙස් වලට හිත තියෙන අරමුණ තමන් ගාවට සම්බන්ධ කරලා දෙනවා. එහෙමයි තියෙන්නේ. දැන් බලන්න අඟුලිමාල මිනිස්සු මර අයෝම හොයා දැන් ඊට පස්සේ ඊළඟ තාම සුළු මොහොතකින් අම්මා මරන්න සිටි මේ හිත මෙහෙව්වා. එහෙමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මරන්න හිත මෙහෙව්වා. එහෙම හිත මෙහෙව තියෙන හිතට එක වචනයනේ දුන්නේ. මොකද්ද? අඟුලිමාල ඔබ නවතින මම නැවතිලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එක වචනය ඇති වුණානේ අර කෙලස් ගඟ ඔක්කොම නවත්තන්න. එහෙමයි. අසරියක් නෙවෙයිද ඒක? එහෙමයි. අසරියක්. එක වචනෙන් නැවැත්තුවා. එක වචනෙන් කඩු කිනිසි අතහැරියා. එහෙමයි. එක වචනෙන් ගිහි අතහැරියා. එක වචනෙන් සිවුරු දාගත්තා.
එහෙමයි. ආශ්චර්ය නැද්ද? ඔක්කොම තියුවා එක වචනේ. සංසාරේ පුණ්‍ය බලය කියන්නේ ඒක තමයි. එහෙමයි ස්වාමීනි. ඒ වගේ එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාගේ හිත්වල ගලන කෙලෙස් ගඟට නැවතීමක් තැබීමක් තමයි මේ ධර්ම දානය කියන්නේ. සසරේ Tamanට යද්දී අඟුලිමාලයන්ගේ හිතේ ගලපු කෙලෙස් වලට නැවතීම තියෙන තථාගතයන් වහන්සේ පැමිණියා වගේ Tamanගේ හිත්වල ගලන කෙලෙස් ගඟට නැවතීම තියෙන කල්යාණ මිත්‍ර ඇසුර සසර පුරාම නිබදවම ලබන්නට අනිවාර්යයෙන් මේ පින ඔබට උපකාර කරනවා. ඒවන් උදාර පිනකින් සැනසෙන්නට මේ පින්වත් සිල් දනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් කෙලෙස් අරබුදේ කාන්තෙන් සංසිඳවන මහා ධර්මයේ ඖෂධය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සත්‍ය ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලාව උදා වූ මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සෞදි අරාබියේ රියාද් නුවර සේවයේ නියුතු සිටියේදී 2021 පෙබරවාරි මාස පළමු වන දින මිය පරලොව ගිය වයලට් පද්මා දිසානායක පින්බර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ඩී.එම්. සීලවතී මෑණියන් තමයි අද මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තියේ ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දිවුරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. විස්කන් දේවපුතු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා රකින්න ශ්‍රී ධාතුන් වහන්සේලා සුරකින්න සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ තුළ මහා සංගරුවනට සලසා දෙත්වා. සදහැවත් ගී පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුණු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. මේ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය සෞදි අරාබියේ රියාද් නුවර සේවයේ නියුතු සිටියේදී 2021 පෙබරවාරි මාස පළමු වන දින මිය පරලෝකීය වයලට් පද්මා දිසානායක පින්බර මෑණියන්ට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරා උදාාර පුණ්‍ය ධර්මයේ පින්වත් ඩී.එම්. සීලවතී පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පවුල් සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේම පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සීල් දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සත්‍ය ධර්මයේ අපට කරුණාවෙන් අනුකම්පාවෙන් පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් අපි මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත්
අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු සෞදි අරාබියේ රියාද් නුවර සේවයේ නියුතුව සිටියදී වර්ෂ 2021 පෙබරවාරි මාස 1 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු වයලට් පත්මා දිසානායක මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණ පින්වත් ඩී.එම්. සීලවතී මෑණියන් ප්‍රධානයේ හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් මේ උතුම් සදහම් සාකච්ඡා ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පුළුවන් 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි දහම් කැඩපත 213 වෙනි වැඩසටහනයි අද දවසේ ඔබට සමීප කළේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් හෙට 214 වෙනි වැඩසටහන එය අවසන් වැඩසටහන බවට පත් වෙනවා. දහම් කැඩපත සදාම් සාකච්ඡාවේ. ඉතින් එයත් ගරුතර මහා සංඝරත්නයේ අනුකම්පාවෙන් ඔබට යලි සමීප කරමින් අපි හෙට දවසෙත් ඔබ මුණ ගැහෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.